ආයුබෝවන් දුවේ පුතේ. දියමන්ති මාලය. අපි අද ගුරු ගෙදරින් ඔබ හමු වන්නේ දියමන්ති මාලයේ කෙටි කතාවත් එක්ක. 11 වෙනි ශ්‍රේණියේ සිංහල සාහිත්‍ය හදාරන දුවේ පුතේ ඔබ දන්නවා මේක පරිවර්තන කෙටි කතාවක්. අපි අද බලමු දියමන්ති මාලයේ කෙටි කතාව ඉගෙන ගත්තාම මගේ දුව පුතා ජීවිතයට එක්කාසු කර ගන්න නිපුණතා කවරේද, නිපුණතා මට්ටම් මොනවාද, පාඩම හා බැඳුණු ඉගෙනුම් ඵල කවරේද කියලා අපි පුරුදු විදිහට අද විමසලා බලමු දුවේ පුතේ. නිපුණතාවයේ 14.0 සාහිත්‍ය නිර්මාණ පරිශීලනයෙන් රසාස්වාදය හා විචාරය පිළිබඳ හැකියාව ප්‍රදර්ශනය කරයි. නිපුණතා මට්ටම් 13.1 නිර්දිෂ්ට කෘතිවල සාහිත්‍ය පසුබිම ගවේෂණය කරයි. 13.3 නිර්දිෂ්ට සාහිත්‍ය නිර්මාණවල අවස්ථා සම්බන්ධය පිළිබඳ දැනුම ප්‍රදර්ශනය කරයි. එතකොට දියමන්ති මාලය කෙටි කතාව ඉගෙන ගත්තට පස්සේ මගේ දුව පුතා එහි අවස්ථා සම්බන්ධය පිළිබඳ දැනුම ඉහළින් ප්‍රදර්ශනය කරනවා. 14.4 නූතන ගද්‍ය සාහිත්‍ය නිර්මාණ රසවින්දනය හා විචාරයේ යෙදේ. ඔබට විචාරයක් ලියන්න පුළුවන් වෙනවා. මේ පුතේ ඉගෙනුම් ඵල. කෙටි කතා කරුවා හා ඔහුගේ නිර්මාණ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරයි. නිර්දිෂ්ට කෙටි කතාවට පාදක වූ ප්‍රධාන අත්දැකීම් හඳුනාගෙන ප්‍රකාශ කරයි. කෙටි කතාව කියවා අවස්ථා සම්බන්ධය දක්වයි. නිර්දිෂ්ට කෙටි කතාවේ ගැබ් වූ කෙටි කතා ලක්ෂණ හඳුනාගෙන අගය කරයි. දියමන්ති මාලයේ කෙටි කතාව රස විඳිමින් විචාරය කරයි. ඔය තමයි ඉගෙනුම් ඵල. දැන් මගේ දුව පුතා දන්නවා මේක කෙටි කතාවක්. කෙටි කතාව ගැන නිර්වචනත් මේ වෙනකොට ඕනෑ තරම් හඳුනගෙන තියෙනවා. ඒකට අපි කාලය මිඩංගු කරන්නේ නැතුව දයාසේන ගුණසිංහ කිවිඳුන් කේතුමති හෝටලේ රාත්‍රියක් පොතට ලියපු කෙටි කතාව ගැන නිර්වචනයක් ඔබට ඉදිරිපත් කරමින් මම පාඩමට ප්‍රවේශ වෙන්න කැමතියි දුවේ පුතේ. කෙටි කතාව යනු කවරේදයි එකම වැකියකින් පවසන ලෙස යමකුමට කිව්වොත් කෙටි කතාව යනු ජීවිතයේ සමීප රූපයකයි මම කියන්නේ. ඔබ වටහා ගන්න. ජීවිතයේ සමීප රූපයක් තමයි කෙටි කතාව කියන්නේ. දැන් මගේ දුව පුතා දන්නවා දියමන්ති මාලය ලියන්නේ ගීද මෝපසං. ගීද මෝපසං ප්‍රංශ කෙටි කතාව නව මාවතකට ගෙන ගිය නිර්මාණකරුවා කියලා කිව්වොත් ඒ නිවැරදි. දුවේ පුතේ මේ වෙනකොට ගීද මෝපසං කෙටි කතා 300ක් පමණ ලියා තිබෙනවා. ඒවා අතිශයින් නිර්මාණශීලී විදග්ධ කෙටි කතා. ගීද මෝපසං 1850 අගෝස්තු මාස 5 වනදා ප්‍රංශයේදී උපත ලැබීය. විවිධ ප්‍රදේශවල පැවති සාහිත්‍ය සභාවලට සහභාගී වෙමින් ඔහු සිය සාහිත්‍ය ජීවිතයේ ගොඩනගා ගත්තේය. පසු කාලීනව ඔහු ලොව කෙටි කතා කරුවන් අතර ප්‍රබල නිර්මාණකරුවෙකු බවට පත්විය. ඔහු විසින් රචනා කරන ලද නවකතා 9ක් පමණ වන අතර කෙටි කතා 300ක් පමණ රචනා කොට ඇති බව කියවේ. දුවේ පුතේ මේ ප්‍රංශ කෙටි කතාව සිංහල අපට අපේ විදිහට පරිවර්තනය කරන්නේ ලංකාවේ පහළ වෙච්ච විදග්ධ පරිවර්තකයෙක් ඒ.කේ.ජී. කරුණාතිලකයන්. එතුමන් අතින් බිම්ගෙයි සිරකරුවා මොන්තක්‍රිස්තු සිටුවරයා දඩබල්ලා ටාසන් පියර් සහ ෂෝන් කියලා පරිවර්තන කීපයක් මගේ දුව පුතා ඉදිරියේ තබලා තියෙනවා. මේවා හොයාගෙන ඔබට කියවන්න පුළුවන්. දැන් කෙටි කතාව ගීද මෝපසංගේ පරිවර්තනයේ කේ.ජී. කරුණාතිලකයන්ගේ අපි බලමු දියමන්ති මාලයේ කෙටි කතාව කුමන පසුබිමක ලියවිලාද කියලා. දුවේ පුතේ කෙටි කතාව පටන් ගන්නේ ඈ වූ කලී දෛවයට සිදුවන ඇතැම් වැරදීම් නිසා දෝ ලිපිකරු පවුල්වල උපත ලබන ඒ සුන්දර රූමත් කාන්තාවන්ගෙන් එකියක් වූවාය කියලා. දැන් කෙටි කතාව පටන් ගන්නකොටම ඈ සුන්දර රූමත් එකියක් වග පාඨක අපි හිත් පතලෙන් වැළඳ ගන්නවා. දුවේ පුතේ මේ සුන්දර රූමත් ඈ ගැන හොයන්න අපට හිතෙනවා. හැබැයි
ගීත මෝපසං කෙටි කතා කරුවෙකු විදිහට මේ ඈ කවුදයි ඍජුවම අපට කියලා නැහැ. හැබැයි අපේ හිත වැළඳගෙන ඉන්නවා ඈ රූමත් සුන්දර එකියක් වග. රූමත් සුන්දර ඈ ගැන හොයන්නට එක හුස්මට කෙටි කතාව කියවන්න අපට හිතෙනවා. ඔය මෝපසංගේ කෙටි කතාවේ ලක්ෂණ. තමන්ගේ කෙටි කතාවේ චරිත හඟවාගෙන ඉඳලා ඒ චරිත ගැන පාඨකයාට දැනෙන්න ඉඩ හැරලා ඒ චරිත සිද්ධි එක්ක කෙටි කතාවට ආලෝකයක් එකතු කරගන්න එක දුවේ පුතේ. අපි ඒක මේ කෙටි කතාවෙනුත් දකිනවා. දැන් අපි දන්නවා ඈ රූමත්. ඈ සුන්දර රූමත් එකියක්. හැබැයි කෙටි කතාවේ කියනවා ඇයට දෛවයෙන් යම් සරදමක් ලැබුණා. මොකද්ද දුවේ පුතේ සරදම? සරදම තමයි රූමත් ඈ ප්‍රංශ සමාජ ක්‍රමයේ තුල පහළ නිර්ධන පන්තියේ එකියක ලෙස උපද්දවන්නට දෛවය දීපු සරදම. මානං කියන්නේ ඈ රූපයෙන් වාසනා උපතින් අවාසනා ස්ත්‍රයක් කියලා. මං ඈ හඳුනගෙන ඉවරයි ඔය විදිහට. ඒ නිසාම ඇයට ධනවත් පවුලක කෙනෙක් හඳුනගන්න තරුණයෙක් හඳුනගන්න වරම් වාසනා ලැබුණේ නැහැ. ඇයට වෙන් කරපු දායාදයක් තිබුණේත් නැහැ. ඒ නිසා ඇය කලේ විවාහයකට තමන්ගේ ජීවිතය ඉඩ හැරිය මේ බණ කියන හැටි. එයින් ඇය අධ්‍යාපන අමාත්‍යාංශයේ සුළු ලිපිකරුවෙකුට තමා විවාහ කර දීමට ඉඩ හැරියාය. මේ ඉඩ හැරියාය කියන වචනෙන් පේනවා මේ විවාහ ජීවිතයට ඈ බැඳුනේ කැමැත්තෙන් නොවේ. එසේනම් සුන්දර රූමත් විවාහයට කැමැත්තෙන් නොබැඳුණු ගැහණියක් විදිහට අපි දැන් ඈ හඳුනාගෙන අවසానයි. එක අතකින් දුක හිතෙනවා. කා ගැනද? ඈ ගැන. ඇයි රූමත් භවයේ අභිෂේක ලබාගෙන ඉහළ පාන්තික සමාජ විවාහයකට යන්න තිබුණු අපේක්ෂණ ඈ තුල බිඳ වැටුණු නිසා. දුක ඒකයි. කෙසේ වෙතත් සුළු ලිපිකරුවෙකුට තමාව විවාහ කර දීමට ඉඩ හැරපු ඇය ගත කළේ හිතට වද දෙන විවාහයකට මුහුණ දුන්නාය කියන සිතුවිල්ලෙන් හැම තප්පරයක්ම මේ බලන්න කියන හැටි. හැඩවැඩ ඇතිව ඇඳීමට පැළඳීමට හැකිකමක් නොතිබුණු හේයින් ඈ චාම්ම ඇඳාය. චාම්ම පැළඳාය. අනෙක් රුචි අරුචිකම්ද බැරිකම කරන කොටගෙන සරල අන්දමින් පවත්වා ගත්තාය. එහෙත් ඇය සිතින් ජීවත් වූයේ තමාට තරම් නොවන පහත් විවාහයකට මැදිහත් වූ එකියකමෙන් අසන්තෝෂයෙනි. අපි දැනගත්ත දේ කතුවරයත් කියනවා. ඔව් පාඨකයෝ විදිහට ඔබ හිතපු දේ හරි. ඇය ගත කරන්නේ අසන්තෝෂයෙන් හා බැඳුණු විවාහ ජීවිතයක් කියලා. දැන් අපි වෙනත් වර්ණකින් සලකුණු කරලා තියෙන පද දෙස මගේ දුව පුතා විශේෂයෙන් බලන්න. බැරිකම කරන කොටගෙන තමයි සරල අන්දමින් පවත්වා ගත්තේ. පුළුවන් නම් ඈ සරල නෑ. පුළුවන් නම් ඈ සරල නෑ. බැරි නිසා ඈ සරල වුණා. කරන්න දෙයක් නැතිකමට. ඒ නිසාම හිතින් ජීවත් වූයේ තමාට තරම් නොවන පහත් විවාහයකට ගොදුරු වෙච්ච ගැහැණියක් විදිහට. අර අපේ හිතේ බැඳුණු පව් අනේ කියන අදහස යලි යලිත් තහවුරු වෙනවා. දැන් ගීදමෝපසා මේ කෙටි කතාව ලියන්නේ මගේ දුවේ පුතේ ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණේ. ඒ දෘෂ්ටි කෝණේ එළිය කෙටි කතාවට ආලෝකයක් විදිහට යොදා ගන්න මෝපසං මෙන්න බලන්න මේ ස්ත්‍රියගේ ඈ කියලා අපි තාම දන්නේ වැඩි විස්තර මුකුත් දන්නේ නැහැ. ඈගේ මනෝභාවයන් කියන්න සුදුසු වචන පෙළක් ගොතනවා. ඒක සමහර විට පරිවර්තකයාගේ සුවිශේෂ හපන්කමකුත්
විය හැකි. මේ බලන්න. ස්ත්‍රීන් සම්බන්ධයෙන් කුලය හා පන්තිය වෙනුවට ක්‍රියා කරන්නේ ඔවුන්ගේ රූසපුව, හාවභාව ලීලා හා ලලිත කාන්තා ගතිගුණ වන හේයිනි. ඔවුන් සතු සහජ සුකෝමලත්වයත් ඉවෙන්මෙන් ඔවුන් තුළ පහළවන සිත් සතන් ඇදගැනීමේ සමත් ප්‍රියමනාප භාවයත් අල්ලාප සල්ලාපේ චතුරතාවත් උසස් භවයේ එකම ලක්ෂණය වෙයි. මෙන්න බලන්න උචිත බස්වහරකින් කතුවරයා තියපු සටහන ස්ත්‍රීන් සම්බන්ධයෙන්. ස්ත්‍රියකට වටින්නේ රූසපුව, හාවභාව ලීලාව, ලලිත කාන්තා ගතිගුණ, සහජ සුකුමලත්වය, ප්‍රියමනාප භාවය, අල්ලාප සල්ලාපේ චතුරභාවය කියලා දිගින් දිගටම පද ගොඩකින් කියනවා. දැන් අපිට කෙටි කතා කරුවා ස්ත්‍රියකගේ පොදු ගුණ කියමින් ඒ ගුණ ඈටත් එසේමයි නේද කියලා පෙන්වා තිබෙනවා. අන්තිමට කියන්නේ ගීදමෝපසාං ප්‍රංශ සමාජයට යම් ඇඟිල්ලක් දෙක් කරලා මොකක්ද? එමෙන්ම ඒවා නිසාම මුඩුක්කුවේ වසන තරුණියත් ඊටාම උසස් ආර්යාවත් යන දෙදෙනාම එකම සමාන තත්වයකට පත්වෙති. දැක්කද? මේ සමාජ පන්ති ක්‍රමය බොරුවක්. මුඩුක්කුවේ ස්ත්‍රියට භාර්යාවක් වෙන්නත්, ඉහළ පැලැන්තියේ ස්ත්‍රියකට ආර්යාවක් වෙන්නත් හේතුව කුමක්ද? එහෙම එකක් නැත. ආර්යාව භාර්යාව වීම සමාජ ක්‍රමයේ විසින් හදපු එකක්. ඒ ගැහණියකට රූමත් බව තියෙනවා නම් ඒ දෙකම එක හා සමාන පදනමක් කියලා මෝපසං ලියනවා. ඒ නිසා මේ කෙටි කතාව සරල නෑදුවේ පුතේ. කෙටි කතාව ඇතුලේ තියෙනවා ඊටාම සුවිශේෂ සමාජ විවරණයක්. ඒකයි කෙටි කතාව විශේෂ. ගීදමෝපසං ලෝප්‍රකට කෙටි කතා කරුවා කියලා තියෙන්නේ නිකන්. දැන් අපි බලමු ඈට වෙච්ච දේ. ඇයට හැඟීමක් තියෙනවා රූමත්කම දෛවයෙන් දෙන්නේ සැප විඳීමේ ආශිර්වාදයක් කියලා. මේ හැඟීම හිතට එනවා. කාගේද? ඇගේ. ඒ නිසා තමා ඉපදී ඇත්තේ සියලුම සැප සම්පත් හා සුඛ විහරණ ආස්වාදනය කිරීමට යන හැඟීම නිසා ඈ නිරන්තරයෙන් දුක් වේදනාවලට භාජනය වූවාය. නිරන්තර දුකින් ඉන්නේ. ඇයි? හැඟීම් දුකට හේතු වනවා කියලා අපි දන්නවනේ. ඇත්තටම දුවේ පුතේ මේ කෙටි කතාව ඇතුලේ තියෙන්නේ අපේ ඇටලේමස් නහරවැල් වල කිදා බැස්ස ධර්මයේ අර්ථය. හැඟීම් දුකට හේතු වෙනවා කියලා. ප්‍රංශ කෙටි කතා කරුවෙක් ඒකම කියනවා. ඒ නිසා මේ කෙටි කතාව දැඩිව අපිට අපේ වගේ දැනෙනවා. ඒකයි දියමන්තිමාලය අපේ වගේ අපට දැනෙලා තියෙන්නේ. ඉතින් සුඛ විහරණය ආස්වාදනය කිරීමට යන හැඟීම නිසා ඈ නිරන්තරයෙන් දුක් වේදනාවලට භාජනය වුණාලු. නිවසේ දිලිඳු අසරණ කමින් එහි බිත්තිවල කාලකන්නි දුක්බර පෙනුමෙන් දිරාගිය පුටු වලින් හා අවලස්සන දොරජනේල් රෙදි වලින් බලවත්සේ සිත් ඇවුලටපත් ඈ මනස්තාපේනුත් පශ්චාත්තාපේනුත් කාලය ගත කළාය. ඈට ගෙයක් තියෙනවා. තිරරෙදි තියෙනවා. ඇඳපුටු මේස තියෙනවා. නමුත් ඈ ඒ කිසි එකකින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. මේ හදවත ඇගේ හිත දැඩිව බැඳගත් සිතුවිල්ල නිසා ඒකයි මං කියන්නේ ඇගේ හැඟීම් ඇගේ දුකට හේතු වෙලා තියෙනවාය කියලා. මේ හැඟීම් ඇගේ හදවත තුල තිබ්බේ ඈ රූමත්ව උපන් නිසා. ඒකයි කෙටි කතා කරුවා මුලින්ම කිව්වේ දෛවයේ වැරද්දකට වුණා කියලා යම් දෙයක්. ඔන්න වෙලා තියෙන දේ. දැන් කෙටි කතා කරුවා ඒ ප්‍රංශ සමාජ ක්‍රමය තුල ධනපතීන්ගේ කුසීත පැවැත්ම ගැන කියමින් ඈ ඊට කැමති බවත් කියනවා. ධනපතියන්ගේ කුසීත පැවැත්ම ගැන කියමින් මේ අපි කතා කරන ඈ කැමති ඊට කියලාත් කියන. හැබැයි ඈ ඉපදී තියෙන්නේ ප්‍රංශ සමාජ ක්‍රමය තුල පහළ නිර්ධන පන්තියේ එක විදිහට එක ලෙස.
දෛවයේ වැරද්ද. නමුත් ඈ කැමති දුවේ පුතේ අර ඉහළ පාන්තික සමාජ ක්‍රමයේ ස්පර්ශ කරලා ඒ තුල ජීවත් වෙන්න. සිතුවිලි එක්ක ඈ ගැටෙනවා. පෙරදිග මහාර්ග තිරරෙදි වලින් අලංකාර කරන ලද උස්ලෝකඩ පහන් රුක් වලින් ඒකාලෝක කරන ලද ගිනි උදුනේ සුව පහස් දනවන උණුසුම කරන කොටගෙන විශාල අත්පුටුවල වැතිර නිදිබරව සිටින. ඔන්න අපිට ධනපතීන්ගේ කුසීත පැවැත්ම කියපු වචන ටික. සරුවාල ඇඳගත් දැවැන්ත සේවකයන් දෙදෙනෙකුන් විසින් ආවතේව කරනු ලබන නිහඬ නිශ්ශබ්ද අන්තර්ගර්භාගාර පිළිබඳ සීන ඈ සිතින් මවා ගත්තාය. ඇතුළු කාමර දැවැන්ත සේවකයෝ මෙන්න මේවා සිතුවිලි වලින් අල්ලගෙන බදාගෙන අනේ මට ඒවා නෑනේ කියලා ඈ පීඩා විඳිමින් කාලය ගෙවනවා. දැන් රූමත් සුන්දර නොගැලපෙන විවාහයකට බැඳුණු ඈ මනස්තාපයෙන් පශ්චාත්තාපයෙන් පසුතැවිලි වෙන ගැහණියක් විදිහට පාඨක ඔබ මම හඳුනගෙන ඉවරයි දුවේ පුතේ තව දුරටත්. අපි හඳුනගත්තේ. ඔන්න බලන්න ඇගේ සැමියා ගැන කියන කතාව. ඔහු ලැබුණු දෙයින් සතුටු වන ස්වාමියෙක්. මං කියවනකොට මගේ දුව පුතා බලන්න බිරිඳ කොහොමද කියලා. මේ බලන්න ලස්සන යෙදුමක්. හරි ෂෝක් සුප් එකක්නේ. මෙච්චර රස ඇති වෙන කිසිම ආහාරයක් නෑයි. ප්‍රීතිරාවයක් නැගූ විට කල්පනා කළා බිත්තිවල එල්ලන ලද පෞරාණික මනුෂ්‍ය වර්ගයන්ගෙන් හා දෙව්ලියන්ගෙන් සැදුණු වනරොදක පියා හඹන අද්භූත පක්ෂීන්ගේ රූප සටහන් වලින් පිරුණු වර්ණවත් තිරරෙදි ගැනය. ෂෝක් සුප් එකක් කියලා ලැබිච්ච සුප් එක සතුටින් තමන්ගේ ආහාරයට ගන්න ස්වාමියා ඉදිරියේ ඇය මනෝලෝකයක තනි වෙලා ඈ හිතන්නේ මොනවද සුප් එක නෙමෙයි. අද්භූත පක්ෂීන්ගේ රූප සටහන් වලින් පිරුණු වර්ණවත් තිරරෙදි ගැන. තියෙන දේ කාලා සැනසියන්කෝ එහෙම නෑ. එහෙම නෙවෙයි. ඈ හිතින් බැඳගෙන වැළඳගෙන අල්ලගෙන ඉන්නේ ධනපති ක්‍රමයේ සිතුම් පැතුම් හා ආකල්ප. එහෙම උනේ ඇරූමත් නිසා. ඊට පස්සේ කියනවා මේ කාන්තියෙන් කැලුම් විහිදූ රිදීමුවා බඳුන් ගැනය. ප්‍රණීත ආහාර පාන ගැනය. ආශ්චර්යවත් තැටිවල බහන ලද රසමසවුලු ගැනය. අනේ අර මිනිස්සයා හරි ෂෝක් සුප් එකක්නේ කියලා ඒක ආහාරයට ගනිද්දී ඇත්ත තමයි කියලා ඒක බීලා සන්තෝෂයෙන් ඉන්න ඕනේ මේ ස්ත්‍රිය ඒක පැත්තක නිවෙන්න තියලා අර නැති ලෝකයක් ගැන හොයනවා. මෙන්න පුතේ කුටුම්බ ජීවිතයේ බිඳ වැටෙන තැන්. ඒ කියන්නේ පෞල් ජීවිතේ කඩාගෙන වැටෙන්න හේතු වන තැන් දෙන්න ලෝක දෙකක. කෙටි කතාව යටින් තියෙන ජීවන අර්ථ. ලෝක දෙකක ජීවත් වන සැමියෙකුටයි බිරිඳකටයි එකට එක් තැන් වෙලා ඉන්න පුළුවන්. හැබැයි ඔවුන්ගේ ලෝකයේ දෙදරලා යනවා. ඇත්තටම දුවේ පුතේ ඇය මනෝලෝකයක සැරිසරන ගැහැණියක්. ඔබට විභාගෙදි සාමාන්‍ය පෙළ කඩයිම ඔබ ලියනකොට මේ කෙටි කතාවෙන් මේ ස්ත්‍රියගේ චරිත ලක්ෂණ ලියන්න කියයි. දැන් ඔබ ගොඩක් දේවල් දන්නවා ඒකට ඕන එකතු කරගන්න. ඈ මනෝලෝකයක සැරිසරන ගැහැණියක්. මෙන්න උදාහරණ. ඇයට ඇඳුම් පැළඳුම් හෝ මුතුමැණික් හෝ කිසිවක් නොතිබුණේ. තිබුණේ නැහැ. එහෙත් ඇය ආශා කළේද ඒවාටමය. නැති දෙයටම ආස වෙනවා. තමා ඉපදී ඇත්තේ ඒවා සඳහාමයයි සිතූ ඈ අන්‍යයන් වශී කර ගැනීමටත් අන්‍යයන් විසින් ප්‍රාර්ථනා කරනු ලැබීමටත් බෙහෙවින්ම ප්‍රියංකර වීමෙන් අන්‍යයන්ගේ මනනුවන් පොළඹවා ගැනීමටත් ඇතනම් කොතරම් හොඳදැයි කල්පනා කළාය. මට පුළුවන් නම් අනිත් අයව ඇද බැඳ ගන්න ඔවුන්ගේ මනනුවන් පොළඹව ගන්න හරි ෂෝක්නේ. ඔන්න ඔය සිතුවිල්ලෙන් ඈ නිතර සැරිසරනවා මනෝලෝකයක. හැබෑ ලෝකෙ නෙවෙයි. ඈට ඉන්නවා මිතුරියක්. සමහර දවස්වලට මේ මිතුරිය බලන්න යනවා මේ තරුණ රූමත් ස්ත්‍රිය. ගෙදර එන්නේ විස්සෝප වෙච්ච පසුතැවිලි වෙච්ච වේදනාත් බර වෙච්ච හදවතක් අරන්. ඇයි ඒ?
ඇයට මෑට වඩා යම් දෙයක් තියෙනවා. ගෙදර එන්නේ ආයි කිසි දවසක මිතුරිය බැලීමට නොයෑමට සිතා ගනිමින්. එහෙනම් ව්‍යංගයෙන් තබනවා ඈ කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. නමුත් දුකයි. මට නෑ ඈට තියෙනවා. ඒ නිසා තියෙන කෙනා ළඟට ගියාම හිතට දුක වැඩිනේ. ඒ නිසා මං ආයි යන්නේ. එහෙම සිතුවිල්ලක් තියාගෙන ඈ ගෙදරින්. හැබැයි ඈ ඊර්ෂ්‍යා කරන්නේ නෑ නේද දුවේපොතේ. ඈගේ හොඳ ගුණයක් ඒක. ඔන්න කෙටි කතාවේ අපූරු තැනකට අපි දැන් එනවා. මොකද්ද තැන? එක්තරා සන්ධ්‍යාවකදී ලොකු ලියුම් කවරයක් අතින්ගත් ඇගේ සැමියා මහත් සන්තෝෂයකින් නිවසට පැමිණියේය. ඔන්න ඔයාට බඩුවක් තියෙනවා. ඔව් කීය. තාත්තා කෙනෙක් දරුවෙක්ව සන්තෝෂ කරන්න කියන යෙදුම් වගේ. ඔන්න ඔයාට බඩුවක් තියෙනවා. ලස්සන යෙදුමක්. මොකද්ද බඩුව? ලියුම් කවරයක්. මේ ඈ ලියුම් කවරේ ඉක්මනට ඉරනවා. ඒකේ ඇතුලේ තියෙන්නේ මුද්‍රිත කාඩ් පතක්. ඒකේ තිබුණේ ආරාධනාවක්. අධ්‍යාපන අමාත්‍යාංශේ රම්පොඤ්ඤෝ මැතිණියගේ සහ ඒ පිරිසගේ සමාගමයට එන්න කියලා. මේ ආරාධනාව ඈ කියවනවා. කියවලා මොකද කරන්නේ? මේසේ උඩට විසි කරනවා. ඕකෙන් මට මොකක් කරන්නද කියලා. මිනිස්සයා අරගෙන ආවේ ආරාධනාව බිරිඳ සතුටු කරන්න. ඒක විසි කරනවා. දැන් මිනිස්සයා මේක ගෙනාවේ මේ ජීවිත කාලයේ විවාහයෙන් පස්සේ බිරිඳත් එක්ක ගත කරලා ඇගේ මනස මනවින් වටහා ගත්ත නිසා ඈව සතුටු කරන්න. ලියුම් කවරේ ගෙනාවේ ආරාධනාවක්. ඒක ගත්තෙත් අනේ මේ මිනිස්සයා හරි අමාරුවෙන්. බිරිඳ සතුටු කිරීමේ අපේක්ෂා පෙරදරි කරගෙන. ඈ ඒක බලලා මේසේ උඩට විසික් කරනවා. ඔන්න බලන්න මිනිස්සයා කියනවා. ඇයි අනේ මං හිතුවා ඔයා ඕකට සතුටු වෙයි කියලා. ඔයා කවදාවත් ගමනක් බිමනක් යන්නේ නෑනේ. ඉතින් ඒකටත් එක්ක මේක හොඳ අවස්ථාවක්. ඕක මං ගත්තේ කොතරම් වදෙන් පොරෙන්ද. හොඳට තෝරලා බේරලයි ඕවා දෙන්නේ. ලිපිකරුවන්ට ලැබෙන්නේ බොහොම ටිකයි. දලකාරයෝ ඔක්කොම ටික එහෙදී ඔයාට බලා ගන්න පුළුවන් වේවි. ඔන්න පුතේ වචනයක් දලකාරයෝ. මේ ඈ කැමති දලකාරයොත් එක්ක බැඳෙන්න ඇලෙන්න කියලා මේ මිනිස්සයා දන්නවා. ඉතින් බිරිඳත් එක්ක පෞල් ජීවිතයක් ගෙවනකොට ඔවා දැනෙනවනේ මේ මිනිස්සයාට. ඒකයි මේ ආරාධනාව ගෙනාවේ. තමන්ගේ බිරිඳට ඒ මවන හීන ලෝකෙට එක දවසක් හරි යන්න වරම් දෙන්න. කොච්චර හොඳ මිනිස්සෙක්ද. හැබැයි උනේ විද්‍යාවට වැදුනේ පඳුරට වගේ වැඩක්. මොකද්ද වෙන්නේ? බිරිඳ කියනවා දලකාරයේන උත්සවයක්නේ. යා කියනවා ඉතින් මොකද්ද මට තියෙන්නේ ඇඟේ දාගෙන යන්න ඔය වගේ තැනකට. ඇඟේ දාගෙන යන්න. ඇඟේ දාගෙන යන්න බලන්න යෙදුම්. කොයිතරම් අපූර්වද. මට එහෙම එකක් නැහැ. මේ ගැන ඔහු කල්පනා කර තිබුණේ නැතත් ඔහු ගොත ගැසුවේ. කල්පනා කළා නම් පුතේ ආරාධනාව පැත්ත පලාතේ ගියන්නේ නේද? නමුත් බලන්න කල්පනා කරන ගොත ගන්නවා. ඇයි ටීටර් බලන්න යනකොට ඇඳගෙන යන්නේ? මට නම් ඒක හරි හොඳයි. ඔන්න ඒක කිව්ව ගමන් ඈ අඬන්න පටන් ගන්නවා. ඒ මොකද පුතේ ඒ අඬන්නේ? පුදුම වැඩක්නේ. ඒ කියන්නේ ඇගේ කඳුළු කියනවා මිනිස්සයා හරියට ඈව තේරුම් අරගෙන නැහැ. ගැහණියකට එහෙම ඇඳුම් පැළඳුම් මදි. දැන් බලන්න මේ විට භාර්යාව හඬන්නට පටන් ගනු දැකීමෙන් අන්ධ මන්දව වික්ෂිප්තයට පත්තුණු ඔහු කීමට කටට ගද්දයත් නතර කරගත්තේය. මුකුත් කියන්නේ නිහඬතාවයේ ගොඩක් හොඳයි. මොන මෙලෝ හසරද්ද මන් දාඬනවා. අනේ මන් දන්නේ නැහැ කියලා නිශ්ශබ්දව ඉන්නවා. දැන් අපිට කෙටි කතාව බිම තියන්නේ නැතුව කියවන්න හිතෙනව නේද?
ඔන්න ගීද මෝපසංගේ කෙටි කතා කලාවේ ලක්ෂණ. තව ඔබ කියවලා තියෙනවා නම් නූල් කෑල්ල සමු ගැනීමක් නොවේ. ඒවත් ඔහොම තමා. දුවේ පුතේ ඉඩ ලැබුණාම මෝපසං කියවන්න. මෝපසංගේ කෙටි කතා තුළින් නව කතා තුළින් ජීවිතයේ බොහෝ දේවල් හඳුනා ගන්න පුළුවන්. දැන් මිනිස්සයා හරිම නිවුණු තැන්පත් ගතිගුණ ඇත්තෙක්. ඔබට අහනවනේ චරිත. එතකොට ලියන්න ඔහු නිවුණු තැන්පත් ස්වාමියෙක්. ඔය තියෙන උත්තර මෙන්න උදාහරණ. නෑ මොකුත් නෑ මට අඳින්න ඇඳුමක් නෑ. ඒක හින්දා ඔය පාටියට යන්න බෑ. මට වඩා හොඳට ඇඳුම් පැළඳුම් තියෙන භාර්යාවක් ඉන්න යාළුවෙකුට ඕක දෙන්න. අන්න කියන කතාව. මට වඩා හොඳට ඇඳුම් පැළඳුම් තියෙන භාර්යාවක් ඉන්න යාළුවෙකුට ඕක දෙන්න. ඇඳුම් පදයක්. ඒ ගැහණු හිතේ හැටි. මිනිස්සයාට ඇඳුම් පදයක් කියනවා. වදින්න මේ ඕක දෙන්න. ඒ කියන්නේ ඔයාට මට ඇඳුම් පැළඳුම් දෙන්න බෑනේ. දැන් බලාපොරොත්තු සුන් වී යෑමෙන් ඔහු බලවත්සේ දුම්නසටපත් වූයේ. දුක නෙමෙයි ඊටත් එහා දුම්නසටපත් වුණා. බිරිඳ සතුටු කරන්න හීනමවපු මිනිස්සයාට සිද්ධ වුණේ බිරිඳගේ බිඳුණු හීන එක්ක දුම්නසටපත් වෙන්න. ඊට පස්සේ ඔහු කතා කරනවා මෙහෙම. මේ බලන්න මැටිල්ඩා ඔන්න දුවේ පුතේ කෙටි කතා කරුවා මෙච්චර වෙලා සංගවගත්ත මැටිල්ඩා කළා. දැන් අපි කෙටි කතාවේ අර්ධයේ දකින්නේ මැටිල්ඩා. මෙච්චර වෙලා රූමත් සුන්දර නොගැලපෙන විවාහයට ගොදුරු වෙච්ච බලාපොරොත්තු බිඳ වැටිච්ච ස්ත්‍රිය ගැන අනුකම්පා හිතපු අපි එකවරටම මේ මිනිස්සයා ගැන අනුකම්පා කරන්න පටන් ගන්නවා. දැක්ක නේද? අර ස්ත්‍රියට තිබුණු අනුකම්පාව ගලවලා අරගෙන ස්වාමියාගේ පැත්තට යොදන්න ගීද මෝපසං සරල අපූර්ව උත්සාහයක දෙනවා. දැන් අපිට ඈ කියන එකට වැඩිය ඇත්තටම හොඳයි මැටිල්ලා කියන එක. ඔන්න ස්ත්‍රියගේ නම අපි දන්නවා. ඔහු උද්‍යෝගයෙන් පැවසුවේ සෑහෙන ඇඳුමකට කීයක් විතර යාවිද? වෙන ගමනකට බිමනකටත් ඇඳගෙන යන්න පුළුවන්. බොහොම චාම්පහේ දැක්කනේ. මේකටයි ඒකටයි දෙකටම අපිට පේනවා ස්වාමියාගේ ජීවන දැක්ම. එනම් පරිස්සමින් වියපැහැදම් කරන ගතිය. ඔහු පුරුදු වෙලා තියෙන්නේ අන්න එහෙම. ඒ ඔහුගේ හැටි. ඔහුට අපි තවත් හිතින් ආශිර්වාද කරන හොඳ මිනිස්සෙක්. එයා පරිස්සමෙන් ජීවත් වෙන කෙනෙක්. අමාරුවෙන් හම්බ කරන කෙනෙක්. අමාරුවෙන් ජීවත් වෙන කෙනෙක්. ඔහුගේ ජීවිත දැක්මට අපි ආදරය කරන්න පටන් ගන්නව නේද දුවේ පුතේ? මැටිල්ලට අපි චුට්ටක් දැන් අපේ හිතින් ඈත් කරලා චූටි දුක්බර හැඟීමක් මැටිල්ලා ගැන තියෙනවා. අකමැති හැඟීමක් මැටිල්ලා ගැන පාඨක හිතේ ඇති වෙනවා. ඔන්න බලන්න හරියටම මට කියන්න බෑ. ඒ වුණත් මං හිතනවා ප්‍රෑන්කු 400කින් විතර පිරිමහ ගන්න පුළුවන් වේවි කියලා. පොඩි ගාණක් නෙමෙයි ඈ. ප්‍රෑන්කු 400ක්. මේ ඇසීමෙන් ලිපිකරුවා මදක් සුදු මැලි වී ගියේ කුමක් නිසාද යත් ඉරු දිනවලදී තම මිතුරන් සමග වටුවන් වෙඩි තැබීම සඳහා නාන්තේර් තැන්නට ඊළඟ ග්‍රීස්ම ඍතුවේ සිට යන අදහසින් තුවක්කුවක් මිලදී ගැනීමට ඔහු ඉතිරි කරගෙන තිබූ මුදල් ප්‍රමාණයද හරියටම ඒ ගණනම ඌහෙයිනි. මොකද්ද පුතේ ගන්න හිටියේ ඔහු? තුවක්කුවක්. මොකටද දන්නවද? ඊළඟ ග්‍රීස්ම ඍතුවේදී ගොඩක් කල් තියෙනවා. ඒකට යන්න ටික තුවක්කුවක් ගන්න. මොකටද මේ වටුව වෙඩි තියන්නේ? සතුටු වෙන්න. මේ මිනිස්සයා තමන්ගේ සතුට ඒ තුවක්කුව ගන්න එකතු කරපු සල්ලි මැටිල්ඩට පරිත්‍යාග කරන්න කැමතියි. ඒ කියන්නේ මේ ස්වාමියා, ඒ කියන්නේ මැටිල්ඩාගේ මිනිස්සයා තමන්ගේ සතුට තමන්ගේ බිරිඳ වෙනුවෙන් කැප කරන මිනිස්සෙක්. ඔන්න ਵਿਚාරවලට ස්වාමියාගේ චරිත ලක්ෂණ. ඊළඟ ඍතුවේ නාන්තේර් තැන්නට යන වටුව වෙඩි තියන්න යන ඒ තුල ලබන සතුට ඔහු කැප කරනවා. ඒක පුතේ දිගු කාලීන ප්‍රාර්ථනාවක්. ඒ සියල්ල කැප කරලා තමන්ගේ බිරිඳට
ඇඳුමක් අරන් දෙන්න කැමති වෙනවා. කොච්චර හොඳ ස්වාමි පුරුෂයෙක්ද. දැන් ඔබ දන්නවද එයාගේ නම? දන්නවා. කවුද? ලොයිසල්. එතකොට මැටිල්ඩාගේ ස්වාමියා ලොයිසල්. ඊට පස්සේ ඔන්න කොහොම හරි ගවුමක් ගන්නවා. ඒක ලෑස්ති. ආයි ඔන්න මැටිල්ඩගේ හිතේ කුමක්දෝ වේදනාබර පීඩාකාරී හැඟීමක් මතුවෙලා. මොකද්ද ඒ? මෙන්න බලන්න. කනේ කරේ දාගන්න මොකුත්ම නැතිකම ගැනයි මම මේ දවස් ටිකේම කල්පනා කර කර හිටියේ. මේක මගේ හිතට ලොකු අමාරුවක්. අඳින්න ආභරණයක්, මැණික් ගලක් කියලා මොකුත්ම දෙයක් ඇත්තේ නෑයි ඈ පිළිතුරු දුන්නාය. මං නිකම් මොකුත්ම නැති එකියක් වගේ පෙනේවි. පාටියට නොයනවා නම් වැඩිය හොඳයි කියලත් මට හිතෙනවා. ඒ තමයි සිත නොම සැනසේ. කිසිම සැනසීමක් නැහැ. ඇනුම් පදයකුත් කියනවා. මං නිකන් ගෑණියෙක් වගේ පෙයි. අර මිනිස්සයා බැඳගත්ත බෙරේක හැටි වගේ කියලා හිතෙන්නේ නැති. ඇඳුමකුත් තරම් දුන්නා. ආයි එකක්. දැන් ආභරණ ඉල්ලනවා. ඉවරයක් නැහැ. මිනිස්සයා සිතුවිලි ලෝකෙක පැටලලා දැන් මොකද කරන්නේ? ඔන්න ඔහුගේ යෝජනාව මල් ටිකක් ගහගන්නකෝ. ඇගේ සැමියා පැවසීය. අවුරුද්දේ මේ කාලේ මල් ඇඳීම තමයි අලුත්ම පන්නේ. ප්‍රෑන්කු 10ක් දුන්නා හොඳ ලස්සන රෝස මල් 2-3ක් ගන්න පුළුවන් වේවි. ඒත් මේ කියුම ඈ නොපිළිගත්තාය. බලන්නකෝ මේ මිනිස්සයා අර මැටිල්ඩගේ මියදෙන ආශාවන්ට පණ දෙන්න හදපු හැටි. පාටියට නොයා ඉන්න නෙමෙයි. මල් ටිකක් ගහන් හරි යන්. ඒකෙන් පැහැදිලි දුවේ පුතේ ඒ ස්වාමියා අවස්ථාවට අනුකූල ජීවත් වෙන්න වෙරදරන මිනිස්සෙක් වගේ. මල් ටිකක් ගහ ගන්නවා. ඒක සාධාරණීය කරන මේ කාලේ මල් ඇඳීම තමයි අලුත්ම පන්නේ කියලා. හැබැයි එයින් ස්ත්‍රිය සතුටු උනේ නෑ. කතාවක් තියෙනවනේ. සිත සතුටු කරන්න හරි අසීරුයි කියලා. ඒක ස්ත්‍රී පුරුෂ දෙකටම එක තමයි. හැබැයි ස්ත්‍රියට වැඩියෙන් කියලා. ස්ත්‍රියගේ සිත සතුටු කරන්න බැරි කමට ඔහු දැන් කල්පනා කරනවා ඊළඟට මොකද කරන්නේ? එක පිට බිරිඳ සතුටු කරන්න ගිහිල්ලා ඔහු පීඩාවන් මානසික ගැටුම් ගොඩකට මුහුණ දෙනවා. දැන් මොකද කරන්නේ? දැන් ඔන්න අපි දැනගත්තනේ මිනිස්සයාගේ නම ලොයිසල් මහත්තයා කියලා. දැන් කතා කරනවා බිරිඳට. ඔයා කොච්චර මෝඩදයි මෙහිදී ඇගේ සැමියා එක්වරම රාවයක් නැගුවේ. ගිහින් හම්බ වෙන්නකෝ ඔයාගේ යාළුවව. පොරස්ටියර් නෝනව. හම්බ වෙලා පස්සේ ගිහින් දෙනකල් ඉල්ල ගන්නකො කනට කරට දාගන්න මොකවත්. එහෙම එකක් කරගන්න තරමට යාළුකමක් තියෙනවා නේද? මිනිස්සයාට ඕනේ අර පාටියට එක්කගෙන යන්න. ඒ උත්සවයට එක්කගෙන යන්න. ගිහිල්ලා ඇගේ හිතේ මනෝභාවයන් සපුරන්න. ඒ නිසා කියනවා ඇයි ඔයාගේ යාළුවෙක් ඉන්නව නේද පොරස්ටියර් නෝන. එයාට ඕන තරම් ආභරණ තියෙන්නේ. එයා ධනපති පන්තියේ කෙනෙක් නේද? ගිහිල්ලා ඉල්ල ගන්න පුළුවන් එයාගෙන් ආභරණයක් කියලා. දැන් පුතේ මේ සංවාදයේ තුල අපට පේනවා නැති බැරි අය ඇති හැකි අයගෙන් ඉල්ලා ගැනීමේ සංස්කෘතියේ කතන්දරය. සමහර වෙලාවකදී පුතේ ඔය ධනපති පන්තියේ අය දුප්පත් අය ගිහින් ඔවුන්ගෙන් ඉල්ලගෙන ඇඳුම් පැළඳුම් ගන්නවට කැමති. මොකද ඒ තමන්ගේ පන්තියේ ඉහළකම තවත් පෙන්වන්න ඒකත් හේතුවක් වෙන නිසා. දැන් ලොයිසල් මහත්තයා කියනවා යන්න යාළුවා ළඟට. ගිහින් ඉල්ල ගන්නකො ආභරණය. දැන් ගවුම හරිනේ කියලා. ඔන්න ලොයිසල් මහත්මිය මේ කතාවේ හැටියට ඒ කියන්නේ මැටිල්ඩා මිනිස්යාගේ අදහසට කැමති වෙච්ච එකම එක තැනක්. ඒ නිසා කෙටි කතා කරුවා ඇයට දැන් කියනවා ඈත් නෙමෙයි මැටිල්ඩත් නෙමෙයි ලොයිසල් මහත්මිය කියලා. දැක්කනේ? දැක්කනේද කෙටි කතා කරුවාගේ සියුම් උපක්‍රම කෙටි කතාවල යන. දැන් අපි දන්නවා
ඇය ලොයිසල් මහත්මිය තමයි. මිනිස්සයා කියපු දෙයකට කැමති වෙච්ච පළවෙනි සැරේ. ඔන්න මේ නිසා කෙටි කතාවේ ලොකු ආලෝක. මේ බලන්න. කෙටි කතාවේ මුල් කොටස මැටිල්ඩා ගැන කතුවර සටහන් දැකිය හැකියි. ඉනික්බිති කතාව විකාශනය වන්නේ සංවාද මගිනි. මුලින් දැකිය හැකි ඌයේ ප්‍රථම පුරුෂ කතන දෘෂ්ටිය. ඒ කියන්නේ කතුවරයා මැදිහත් වීම වැඩි එතනදී. පසුව යොදාගත්තේ උත්තම පුරුෂ කතන දෘෂ්ටියයි. මැටිල්ඩා සහ ලොයිසල් මහත්තයාගේ සංවාද. කතුවරයා මැදිහත් වීම අඩුයි. මේ ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය පාවිච්චි කිරීමේ තමන් ලැබපු ජයග්‍රහණ කෙටි කතා කරුවෙක් විදිහට ගීද මොහොපසං. දැන් ඔන්න සංවාද හරහා කෙටි කතාව ඉස්සරහට ගලාගෙන යනවා. ස්වාමියා කියනවා යන්නකෝ කා ළඟටද පොරස්ට්‍රියර් නෝන ළඟට ගිහින් ඉල්ල ගන්නකෝ යාට ආභරණයක් දෙකක්. ඔන්න දැන් වෙච්ච දේ. ඊට පසුදින තම මිතුරිය බැලීමට ගිය ඈ තමාට මුහුණ පාන්නට වී ඇති දුෂ්කරතාව ගැන ඇයට කීවාය. ඒක දුෂ්කරතාවක් ඈ කියන විදිහට. අපිට නම් හිතෙන්නේ නැහැ මේක දුෂ්කරතාවයක් කියලා. ඇයට ඒක දුෂ්කරතාවය. විස්තරය ඔක්කොම කිව්වා. කෙටි කතාව මුලැමැද අග ශක්තිමත්ව ගොතලා තියෙනවා. ඕකත් දුවේ පුතේ මෝපසංගේ කෙටි කතාවල ලක්ෂණයක්. හැම කෙටි කතාවක්ම එහෙමයි කියලා විචාරකයෝ කියනවා. ඔබ ඒ ගැන හොයා බලන්න. පොරස්ටියර් මහත්මිය කණ්ණාඩි මේසයෙන් විශාල ස්වර්ණාභරණ පෙට්ටියක් එළියටගෙන ලොයිසල් මහත්මිය වෙත එයගෙන ආවාය. අනතුරුව එය විවෘත කළ ඈ මේවායින් ඔයාට ඕන එකක් තෝරගන්නයි කීවාය. දැන් විස්මිත වුණා කවුද? ලොයිසල් මහත්මිය. ආභරණ පෙට්ටිය මැරලා පෙන්නනවා. මේකෙන් ඕන එකක් ගන්න කිව්වා. ඔන්න මෙහිදී මුලින්ම ලොයිසල් මහත්මියගේ ඇස ගැසුනේ වලලු වගේකට. අනතුරුව මුතුමාලයක්ද. ඊටත් පසුව රනින් හා රුවනින් නිමවන ලද්දා වූ විශිෂ්ට කැටයමින් අලංකාර වූත් වෙනීසියානු කුරුසයක්ද ඈ දුටුවාය. ඔය ඉහළ පන්තියේ රන් ආභරණ එකතු කිරීමේ කලාව ගැන කියනව නේද? මේ රන් ආභරණ එකින් එක ගෙන පැළඳගත් ලොයිසල් මහත්මිය ඒවායෙන් ලැබෙන අලංකාරය සලකා ගනු සඳහා කැටපත ඉදිරියේ සිටගත්තාය. ඉක්බිතිව ඒවා ලිහා තැබීමට හිත හදා ගත නොහැකි වූ ඈ. එකින් එක තියලා බලනවා, දාලා බලනවා, කනට දාලා බලනවා. අන්තිමට මේවා ගලවලා තියන්න හිතෙන්නේ ඈ හිතනවා ඇගේ රූපයට මේවා දාන්න රූපය තවත් වැඩි කියලා. ඒක ඒ සිතුවිල්ල ගැන මගේ දුව පුතාගේ හැඟීම කුමක්ද? ආභරණ දැම්මහමද රූමත් බව වැඩි වෙන්නේ. එහෙම නැත්තම් අපේ හදවතේ තියෙන ඇතුළතාන්තයේ සුන්දරත්වය නිසාද රූමත් බව වැඩි වෙන්නේ. අපිට හිතන්න තැන් ඉතුරු කරනවා කෙටි කතා කරුවා. ඔන්න ඔක්කොම දැකලා ආභරණ පෙට්ටි ඇදලා කරලා ඉක්බිතිවෑ වේදනාත්මක සොරයකින් දකින්නවා දියමන්ති මාලය. දැකලා කියනවා මේක මට ණයට දෙන්න පුළුවන්ද? මේක විතරමයි මං ඉල්ලන්නේ ඇසුවාය. ඕකත් වැඩක් යන්නේ අරන් යන්නකො ඉතින්. නොයවසිය හැකි ප්‍රීතියකින් හා ප්‍රමෝදයකින් තම මිතුරිය සිප වැළඳගත් ඈ ප්‍රීතියකින් ප්‍රමෝදයකින්. දැක්කද වචනවල යෙදුම් තුල තියෙන අපූර්වත්වය මැවෙන හැටි. උතුරාගිය සතුටකින් මිතුරිය වැළඳගෙන ඒ මහාර්ග වස්තුවද රැගෙන නිවසින් පිටත්ව ගියාය. දැන් හරි. ගෞම හරි. ආභරණ හරි. ගමනට ලෑස්ති. ඔන්න උත්සව දිනය ආවා. දැන් ඇගේ මනෝ මන්දිරේ අග රැජිනක් වෙලා නටන්න ගිහින් උත්සවයට බලන්න කියන හැටි. උත්සවය දිනේ එළඹියේ. එදින උත්සවයට සහභාගී වුණු ලොයිසල් මහත්මිය උත්කර්ෂවත් අන්දමින් පෙනී සිටියාය. උත්සවයට පැමිණි සිටි අන් සියලුම කාන්තාවන්ට වඩා රූමත් වූ හාව භාවයෙන් පිරුණා වූ ලාලිත්‍යවත් වූ ඇගේ මුවගේ ඉවසුම් නොදුන් සන්තෝෂයකින් රැඳුණු මදහසක් විය. හරි සතුටින් තොල් පුරා හිනාව උතුරා ගලා ගිහින්
දැන් හීන මැව්ව ලෝකෙට එක දවසක් හරි ගිහින් බලන්න මිනිස්සයා කොච්චර අපූරු තැනැත්තෙක්ද. තමන්ගේ බිරිඳගේ හීන ලෝකේ එක දවසක් ඇයට අගරජින වෙන්න ඉඩ දීලා. හොඳ මිනිස්සෙක්. ලොයිසල් මහත්තයා ඇත්තටම මහත්මයෙක් තමයි. එහෙම නේද දුවේ පුතේ? දැන් ඔන්න ඈ නටනවා. අපේ කෙටි කතාවේ අපූරු තැනකට චිත්‍රයක් වගේ මේ සැනකෙළියේ අගරැජින වෙමින් නටනවා, ගයනවා, hina වෙනවා, අල්ලාප සල්ලාපේ යෙදෙනවා. ඔන්න කෙටි කතා කරුවා ඔතන අපිට කියන්නේ ඊට වඩා වැඩි දෙයක්. මොකද්ද දන්නවද පුතේ? අනුරාගී බටහිර සංස්කෘතිය ගැන. අනුරාගී බටහිර සංස්කෘතිය ගැන කෙටි කතාව යට අපූර්වට තියෙනවා සටහන් කරලා මේ බලන්න. සෑම පිරිමියෙක්ම දල්වාගත් දෙනෙති ඇයට බැලුම් හෙළුවේය. ඇයගේ නම කුමක්දැයි විමසුවේය. සෑම දෙනෙක්ම ඇයට හඳුන්වා දෙනු ලැබීමට ආසා කළෝය. කැබිනට්ටුවේ සෑම නිලධාරියෙකු තුළම ඇය සමග වෝල්ට්ස් භ්‍රමණ නැටුමක යෙදීමේ ආශාවක් පහළ විය. අමාත්‍යවරයාගේ බැල්මට ද හසු වූ අය. මං කිව්වේ අනුරාගී බටහිර සංස්කෘතියේ හැටි. මෙසේ සෑම දෙනෙකු තුළම අනුරාගයක් දැන වූ ඈ බලවත් ප්‍රීතියකින් හා සොම්නසකින් උද්දාමව නැටුවාය. ඔය අතරෙදි සැමියා හිස් පාළු කාමරයකට වෙලා නිදාගත්තා. ඇයි පුතේ එහෙම නිදාගත්තේ? අපි බලමු හොයලා. ඇය ආපසු ගියේ අලුයම 4ට පමණය. මැදියම් රැයේ සිට ඇගේ සැමියා තම බිරියන්ට සන්තෝෂයෙන් කාලය ගත කිරීමට ඉඩහල තමා හා සමාන වූ තවත් සැමියන් තිදෙනෙකුත් සමග හිස් පාළු කාමරයක නිින්දෙන් පසු වූයේ. කැමති විදිහට සතුටු වෙන්න ඉඩ ඇරලා ඔහු නිදාගත්තේ ඇයි? මේ බලන්න සටහනක්. මේ හිස් පාළු කාමරය ලොයිසල් මහතාගේ පවුල් ජීවිතයේ හිස් බව පාළු බව සංකේත කරයි. දැක්කද දුව පුතා? ඔහුට බිරිඳ සමග ඇහැරී සිටින්නට බැරිය. නින්ද ඔහුගේ අජීවී පවුල් ජීවිතයයි. කුටුම්බය කියලා මම ලියලා තියෙනවා. මේ ඉරණම තවත් පිරිමින්ටද විඳින්නට සිදු වී ඇත. ඔන්න දුවේ පුතේ ජීවිතයට දෙන පණිවිඩය. නොගැලපෙන විවාහයකින් බැඳීම අප්‍රමාණ පීඩා දෙන බව කතුවරයා තබන ජීවන සටහනයි. කොයිතරම් අපූර්වද කෙටි කතාව සංකේතාත්මකව දක්වපු දේවල්. එහෙනම් මේ මිනිස්යාගේ නින්ද අපූර්ව සංකේත භාවිතයක්. කාමරයත් ඒ ඔහුගේ පාළු ජීවිතයේ විවාහයේ. දැන් මෙච්චර වෙලා පාන්දර 4 වෙනකන් මැටිල්ල කලේ රැවටීමක්නේ. පුතේ කතන්දරයක් තියනවා රවටන්නන්ට සිද්ධ වෙන්නේ ඉක්මනට පලා යන්න කියලා. ඒකම ඈට සිද්ධ වෙනවා. මේ බලන්න. අගනාලොම් කබාවල දැවටමින් සිටි අනෙක් කාන්තාවන්ගේ ඇසට හසු නොවන සඳහා එතනින් හැකි ඉක්මනින් පලා යාමට උත්සාහ කළා. ඒ රැවට්ටුවනේ. ඕක අහු වුණොත් ඒ නිසා පලා යන්න ලෑස්ති. ඒත් ලොයිසල් මහතා ඇය නතර කරගත්තේ. ටිකක් ඉන්න මැටිල්ඩා. එළියට බැස්සොත් හෙම්බිරිස්සාවක් එහෙම හැදෙන්න පුළුවෙනි. මං ගිහිල්ලා කැබ් එකක් අරන් එනකන් ටිකක් ඉන්න. තමන්ගේ බිරිඳට හෙම්බිරිස්සාවක්වත් හැදෙනවට කැමති නැති සැමියෙක් විදියටයි අපි මේ කෙටි කතාවේ ලොයිසල් මහත්තයා දිගින් දිගටම අඳුනගන්නේ. පරණ කැබ් එකකින් ගෙදර එන්නේ. ඇවිල්ලා දැන් මැටිල්ඩට සියල්ල හරි. ඊය වහගිය සන්තෝෂයෙන් ගෙදර ආවා. දැන් ඇය එක්වරම තමන්ගේ රූපශ්‍රිය ආයි කැඩපතෙන් බලනවා. මොකද වෙලා තියෙන්නේ? අනේ පළඳපු මාලේ නැති වෙලා. බාන කියන හැටි. පොරස්ටියර් නෝනගේ මාලේ නැති වෙලා. දෙකන් ඇදහිය නොහැකි වූ ඔහු තිගැස්සුනේ. මොකක්? ඒක වෙන්න බෑ. පාටි ඉවර වෙලා ආපහු වෙනකොට මාලේ තිබුණයි කියලා ඔයාට මතකදයි? ඔහු ඇසුවේ. ඔව් ඇමති මැදුරේ ශාලාවේදී මං ඒක අත ගහලත් බැලුවා. දැන් ඒක නැති වෙලා. ඔහු බ්‍රාන්තව ඔවුනොවුන්ගේ මුහුණ බලා ගත්ත. අවසානයේදී ලොයිසල් යලිත් වරක් ඇඳුම්ලා ගත්තේ. අපි ආපු පාර දිගේ ආපහු පයින්ම මං යන්නම්. ඔහු කීය පයින්ම ගිහිල්ලා හොයාගන්න පුළුවන්ද කියලා බලන්නම්. දැක්ක නේද ලොයිසල් මහත්මයාගේ උදාරත්වය? උඹනේ මාලේ නැති කරගත්තේ. ඕනකින් ගෙඩියක් කරගනින් කියලා හිටියද? නෑ. අර මාලේ හොයන්න ආපු පාර දිගේ පයින්ම යන්න හදනවා. මේ පාගමන ඔහුගේ ජීවිතයේ උදාරත්වය අපට පෙන්වනවා දුවේ පුතේ. බිරිඳගේ පිහිටට ඉදිරිපත් වෙන්නේ ඔහු කොහොමද? ගියා මාලේ හොයන්න. මාලේ නෑ. ආයි ගෙදර ඇවිල්ලා කියනවා
දැන් ඉතින් යාළුවට ලියුමක් දාන්නේයි ඔහු කීය. මාලේ ගාංචුව කැඩුන හින්දා ඒක හදන්න දුන්නයි කියලා ලියලා අරින්න. එතකොට අපිට මේක ගැන තවත් සොයලා බලන්න කල් ලැබෙයි. ඔහු කී පරිදි ඈලියමන ලීවාය. ඔන්න ටිකෙන් ටික ලොයිසල් මහත්තයා කියන දේ කරන්න පටන් ගන්නවා. මැටිල්ඩා ඇත්තටම දැන් ලොයිසල් මහත්මිය වෙලා. ඔන්න සුමානයක් ගත වෙත් මොවුන්ගේ බලාපොරොත්තු සියල්ල සුන් වී ගියේ. මාලේ හම්බුණාද? නෑ. ඉතින් මොකද කරන්නේ? සැමියා හිතනවා මාලේ අරන් දෙන්න ඕනේ ණය වෙලා. ඒ ඔහුගේ අවංකකම. ඔහු අවංක සැමියෙක්. ඒ නිසා කියනවා ලොයිසල් වෙත පියාගෙන ලැබුණු ප්‍රෑන්කු 18000ක් විය ඉතිරි මුදල ණයට ගත යුතු වූයේය. සැබවින්ම ඔහු ඒ ණයට ගත්තේ. එක් අයගෙන් ප්‍රෑන්කු 1000ක්ද, තවත් අයෙකුගෙන් ප්‍රෑන්කු 5000ක්ද, තවත් දෙදෙනකින් ලුවී 5ක් 3ක්ද ඔහු ණයට ගත්තේ. ගෙවන්න පුළුවන්ද බැයිද? ඕව මුකුත් නැහැ. ණයට ගත්තා. දැන් බලන්න ණය ගැනීම තුල කෙටි කතා කරුවා ආත්ම පරිත්‍යාගයෙන් කටයුතු කරන මිනිස්සෙක්ගේ ජීවිතේ අප ඉදිරියේ මවලා පෙන්නනවා. එතෙන් සිට අගහිඟකම් වලින් මිරිකුණු ජීවිතයක බියකරුකම ලොයිසල් මහත්මියට දැනෙන්නට විය. මුල සිටම ඈ තමා සතු කොටස නිර්භීතව වීරවත්ව ඉටු කළාය. මේ භයංකර ණයතුරු සියල්ලම ගෙවා අවසන් කළ යුතු වූයේය. ඇය සියල්ලම විඳ දරා ගනු ඇත. සේවිකාව අස්කරු දමනු ලැබූ අතර නිවසද වෙනස් කරන ලද්දේය. ඔව්හු උඩුමහලක පියසි කොනකට නුදුරු කුඩා කාමරයක වාසයට පැමිණිය. ඉහළ පන්තියට යන්න හීන මවපු ඇයට උඩුමහලක කාමරයක කොනක හුදෙකලා ජීවිතයක් ගත කරන්න සිද්ධ වෙනවා. මේ කෙටි කතා කරුවා අපට දෙන ජීවිතේ පණිවිඩ. දුවේ පුතේ දැන් අපිට පැහැදිලි ඔවුන් යථාර්ථයට මුහුණ දෙනවා. ණය ගෙවන්න එපා. ගෙදර දොරක පවත්නා බර වැඩ කටයුතු ගැනද මුළුතැන්ගේක පීඩාකාරී වෙහෙසකර වැඩපළ ගැනද ඇය තුල අවබෝධයක් ඇති වූයේය. ඈ තෙල් සහිත හැලි වළන්ද වෙනත් මැටි බඳුන්ද පිඟන් කෝප්ප හා දීසි පීරිසිද තම රෝස පැහැති නිය ගෙවී යනතුරු සේදුවා එක දිගට යෙදෙන යෙදුම් තුලින් පේන්නේ ඇය එක දිගට වැඩ. දුවේ පුතේ මුලින් ඈ මෙහෙම හැසිරුණා නම් ඇයට ඇත්තටම බලාපොරොත්තු වෙච්ච හීන ලෝකෙට යන්න තිබුණාම තමයි. නමුත් දැන් ඉතින් මොනවා කරන්නද? ජීවිතයේ යථාර්ථය ඔහොම තමයි. ඈ බිරිඳක් වෙලා වළං හොදනවා, රෙදි හොදනවා, ගේ අතුපතු ගන්නවා, කඩේ යනවා, බඩු ගේනවා. මේ විදියට මුලින් ඉඳන් ජීවිතයේ සකසුරුවම් කරගෙන ආවා නම් ඈ මේ පීඩාවලට යොමු වෙන්න තිබුණේ නැහැ. කොහොම වුණත් දුවේ පුතේ ඈ ඒ ඉරණමට මුහුණ දුන්නා. දැන් දිලිඳු දුප්පත් ගැහණියෙක් මෙන් ඇඳුම් පැළඳුම් කළ ඈ අතේ එල්ලාගත් මල්ලක් ඇතිව පළතුරු කුළුබඩු මස් ආදිය විකුණන වෙළෙන්දන් වෙත ගොස් සෑම තඹයක්ම ඉතිරි කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් සමග කේවල් කරමින් සණ්ඩු දබර කරමින් නිന്ദා අපහාස වින්දාය. අර මනෝ ලෝකයක සිහින ලෝකයක සැරිසරපු ඇය දැන් කුමක් වෙලාද? රණ්ඩු දබර පවා වෙනවා. කොණ්ඩෙත් අවුල් වෙලා. ඇත්තද වෙච්ච වෙනස පේනව නේද? සියල්ල කාලය විසින් වෙනස් කරලා. එම මාලය ඇය අතින් නැති නොවූයේ නම් කුමක් සිදුවිය හැකිව තිබුණේද? කවුරු එය දනිත්ද? කවුරු දනිත්ද? ජීවිතයේ කෙතරම් අద్භූත ජනකද? කෙතරම් පෙරලෙන සුළුද? අපගේ විනාශයට හෝ ගැලවීමට උවමනා කරන්නේ කෙතරම් සුළු, කෙතරම් අල්ප මාත්‍ර දෙයක්ද? ඔන්න කෙටි කතා කරුවා දෘෂ්ටි කෝණය ප්‍රයෝජනයට ගත්ත ආපහු ජීවිතය ගැන සටහනක් තබනවා මේ සිදුවීම් හරහා. ජීවිතය කියන්නේ අద్භූත ජනක එකක්. වෙනස් වෙන්න යන්නේ බොහෝම ස්වල්ප කාලයයි කියලා ඔහු අපට ලියා තබනවා. දැන් ඔන්න එක දවසක් මැටිල්ඩා අර මාලි දීපු පොරස්ටියර් නෝනා එක් තැනකදී මුණ ගැහෙනවා. මා හිතන්නේ පුතේ ඒ අතීතය හා වර්තමානයේ මුණ ගැස්වීමට යොදාගත්ත සිදුවීමක් කියලා. දෙන්න මුණ ගැහෙනවා. ඒත් පොරස්ටියර් නෝනට ලොයිසල් මහත්මිය අඳුරගන්න බැරි තරමට ඈ වෙනස් වෙලා. බලන්න කියන දේ. නෑ වැරදීමක් වෙලා නෑ. මම මැටිල්ඩා ලොයිසල්. මේ ආසාත්මයාගේ මිතුරිය විස්මයාකූල රාවයක් පිට කළාය. අනේ මගේ අසරණ මැටිල්ඩා ඔයා කොච්චර වෙනස් වෙලාද? ඔව්. එදා ඔයාව හම්බ වෙලා කතා බස් කරලා ගිය දවසේ ඉඳන් අද වනතුරු මම වින්ද කරදර හිරිහැර අනන්තයි අප්‍රමාණයි. ඉතින් ඒ ඔක්කොම මං වින්දේ ඔයා හින්දා. ඔන්න
ලොයිසල් මහත්මිය කියපු කතාව. ඔයා හින්දා තමයි මං මෙච්චර දුක් විඳේ අවුරුදු 10ක් තිස්සේ. ඇයි එහෙම වුනේ? එතකොට ලොයිසල් මහත්මිය කියනවා මාළේ නැති වෙච්ච සිද්ධිය, ණය වෙච්ච හැටි, වෙන මාළයක් ගෙනල්ලා දීපටි සියල්ල කියනවා පොරස්ට්‍රේර් නෝනට. ආත්ම කතනයක් විදිහට අහිංසක සතුටකින්. ඔයා කියන්නේ මගේ දියමන්ති මාළ වෙනුවට ඔයා වෙනින් දියමන්ති මාළයක් මට ගෙනල් දුන්නයි කියලාද? ඔව්. ඔයාට ඒක තේරුනේ නෑ නේද? ආයි ඇරලා නෑ, දෙකම එක වගේමයි. මෙසේ කිව් ඈ ආඩම්බරයත් අහිංසක සන්තෝෂයත් ගැබ්බුණු මදහසක් පෑවායි. සතුටුයි. මං ගෙනිච්ච මාළෙම ගෙනල්ලා දීලා. ඔයාට තේරුණෙත් නෑ නේද? බලන්න ඇගේ අහිංසක සතුට කෙටි කතා කරුවා පෙන්නපු හැටි. බලවත්සේ කම්පාවටපත් පොරස්ටේර් මහත්මිය ඇයගේ දෑත අල්ලා ගත්තාය. අනේ මගේ අසරණ මැටිල්ඩා. මගේ ඒ මාලේ බොරු දියමන්ති මාලයක්. හොඳටම වැඩි වුණොත් ඒක වටීවි ප්‍රෑංකු 500ක්. දුවේ පුතේ අපට අපූරු සටහනක් තබනවා. කුමක්ද? පන්ති ක්‍රමය බාහිරින් ආලේප කරගත් සරුවපිත්තල හරසුන් නොවටිනා දෙයක් වග. ගීදමෝපසාන් මුලින්ම ඔය කෙටි කතාව පටන් ගන්නකොට කිව්වා මේ පන්ති ක්‍රමය ඇතුලේ හරයක් නැති වගේ. දැන් සරුවපිත්තල අඩු මිලක මාලයකට මහා විශාල මුදලක් වැය කරලා ඔවුන් මාලයක් දීලා ඔවුන් අවංකකම පෙන්නලා කෙටි කතාව ඔතනින් සමාප්ත වෙනවා. ඔය සමාප්තිය තුල කෙටි කතාවේ අපට පෙන්වපු දේ බොහෝයි. මිනිසුන් බලාපොරොත්තු පොදි බැඳගෙන ජීවත් වීම කෙතරම් හානිදායකද? ලද දෙයින් සතුටු නොවීම කෙතරම් හානිදායකද කියලා කියනවා. දුවේ පුතේ මේ බලන්න. ජීවිතයේ පුදුමාකාරය නොතිත් ආශාවන්ගෙන් පිරුණේය. මිනිසා ආශාවන් සන්තරපණය කර ගැනීම උදෙසා විවිධ අයුරින් ක්‍රියා කරන්නේය. ඒත් ආශාවන්ට වහල් වීම ජීවිතයේ අඳුරෙන් අඳුරට යාමට හේතු වන්නේය. අල්පේච්ඡතාව, ලද දෙයින් සතුටු වීම ජීවිතයේ යහපතට හේතු වන්නේය. මෙය දියමන්ති මාලයේ කෙටි කතාවෙන් ප්‍රංශ කෙටි කතා කරුවා අපට ලැබූ සටහනක් වුවත් මේ යථාර්ථය බුදුදහම අපට පසක් කොට දී ඇත්තේ අපේ ඇටලේ මස් නහරවැල් පුරා කිදා බසිනා පරිද්දෙනි. පැහැදිලිනේ? ප්‍රංශ කෙටි කතා කරුවෙක් දැපූ ජීවන සටහන අපට දැඩිව දැනෙන්නේ ඒ නිසා. එහෙනම් දුවේ පුතේ අදට අපි දියමන්ති මාලයේ කෙටි කතාවෙන් සමුගෙන යනවා. දුවේ පුතේ පුරුදු විදිහට අපි පොඩි ක්‍රියාකාරකමක යෙදෙමු. මොකද්ද ප්‍රශ්නයක්? මාලය නැතිවීමට පෙර මැටිල්ඩාගේ චරිත ලක්ෂණ හා මාලය නැති වූ පසු ඇගේ චරිතයේ වූ විපර්යාසයන් කවරේදයි විමර්ශනය කරන්න. ඔබට හොඳට මේකට පිළිතුරු හොයන්න පුළුවන්. මාලය නැති වෙන්න කලින් ඈ ගත කරපු ජීවිතය කොහොමද? මනෝලෝකයේ කොහොමද? හැබෑ ලෝකයේ කොහොමද? මාලේ නැති වුණාට පස්සේ හැබෑ ලෝකයේ කොහොමද? මනෝලෝකයේ කොහොමද? ජීවිතය කොහොමද කියලා පරස්පරව ඔබ හිතලා පිළිතුරු ගොඩනගන්න. 2. දියමන්ති මාලයේ කෙටි කතාවේන ලොයිසල් මහතාගේ චරිත ලක්ෂණ පිළිබඳ විමසුමක යෙදෙන්න. ඔබට කීපවර මේ පාඩම නරඹන්න පුළුවන්. නරඹලා ඔබ හොයන්න අපි කියපු සියුම් තැන්වල ලොයිසල් මහත්තයාගේ චරිත ලක්ෂණ අපි සටහන් කරලා තිබ්බා. මේ දියමන්ති මාලයේ නැති වෙන්න කලින් ලොයිසල් මහත්මියගේ චරිතය ගැනත් අපූර්ව තැන් අපි සටහන් කරලා තිබ්බා. මීට අමතරව ජීවිතය ගැන පරමාදර්ශ මේ කෙටි කතාවේ අපි ඔබට කිව්වා. කෙටි කතා කරුවා යොදාගත්ත භාෂාවේ ලක්ෂණ දෘෂ්ටි කෝණය ගැන දුවේ පුතේ අපි ඔබට කතා කළා. ඒ නිසා මේ අපි අද දවසේ ඔබට ඉදිරිපත් කරපු කරුණු ඔබේ විභාගයට එක්කාසු කරගන්න. ඔබ දැනුමෙන් සන්නද්ධ වෙන්න. දැනුමෙන් සන්නද්ධ වෙලා ඔබ පෙරට යන්න. ලෝකයේ දෙපැත්තට වෙලා ඔබට ඉඩ දෙනවා. සත්තයි මගේ දුවේ පුතේ. අදට අපි ගුරු ගෙදරින් සමුගෙන යනවා. ආයුබෝවන්.